කල් තැබීමේ උදේ 10 මාරවන්තෙක් පාර්ලිමේන්තුවේ හිට උදේ 10 මාර දක්වා කල් තියෙන කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මැතිතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි තුමාගේ ප්‍රවේශය ගන්න කලින් මට බොහෝ දේශීය විදේශීය ආයෝජන ව්‍යාපෘති අනුර දිසානායක මැතිතුමා අධිකරණ නායක මැතිතුමා මුලසුන ගන්නවා. ගරු සභාපතිතුමනි බොහෝ දේශීය විදේශීය ආයෝජන ව්‍යාපෘති සංවර්ධනයේ නාමයෙන් ගෙනෙනු ලබද්දී ඒවා ජනතාවට කෙතරම් හිතකරද හානිකරද යන්න හෝ පරිසරයට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු වන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට මේ මොහොතට අදාළව ලැබෙන මුදල මත පමණක් සලකා තීන්දුව ගෙනන අතිශය ගණකාටුදායක තත්ත්වයක් ඇති වී තිබෙනවා. කිසිදු පරිසර ඇගයීමකින් තොරව අවසර දෙන ලැබූ ව්‍යාපෘති හේතුවෙන් විවිධ ප්‍රදේශවල ජනතාවටත් පරිසරයටත් අර්බුද ගණනාවක් මතුව ඇත. මේ තවත් නිදසුනක් වන්නේ මොනරාගල බදුල්ල ඉඩම් අක්කර දහස් ගණනක් කම්පැනිවල ලබා දී සිදු කිරීමට යන පරිසර විනාශයයි. මෙම උත්සාහය මීට පෙර දියත් වූ අතර 2006-2007 වකවානුවේදී බිබිල, මැදගම, මඩුල්ල, බඩල් කුඹුර, රිදිමාලියද්ද, මේගහ කිවුල, ලුණුගල, කන්ද කැටිය, පදියතලාව, මහව යන ප්‍රාදේශීය ලේකම් කොට වලින් අක්කර 65,000ක් විදේශීය සමාගමට උපයවීම සඳහා දීමකට එවකට ආණ්ඩුව තීරණය කර තිබුණි. ඒට එරෙහිව නැගෙන විරෝධය හමුවේ ක්‍රියාත්මක නොවූ මෙම සැලැස්ම නැවත වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පේන්න තිබෙනවා. මේ තත්ත්වය තුළ මෙම ප්‍රදේශයන්හි ඓතිහාසික වටිනාකමත් පාරිසරික වටිනාකමත් හඳුනා නොගනිමින් සහ ජන ජීවිතය විනාශ කරමින් නැවතත් එම උක්වගා ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා විදේශීය සමාගමට ඉඩම් ලබා දීමේ තීරණය අත්හිටවිය යුතු බවටත් මෙම ඉඩම් ප්‍රදේශීය ජනතාවගේ ජීවිත සැබෑ ලෙසම නගා සිටුවීමට පරිසර මිතුරු සංවර්ධනයක් වෙනුවෙන් කළමනාකරණය කළ යුතු බවටත් යෝජනා කර සිටිමි. ගරු සභාපතිතුමනි මා මූලික ප්‍රවේශයට එළඹෙන්න පෙර මේ පිළිබඳව නිශ්චිත වශයෙන් අපේ පක්ෂය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවෙන් කරුණු ගණනාවක පිළිතුරු ඉල්ලා සිටියා. නමුත් ඇත්තටම තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු පිළිතුරු අද කම්පැනියක් විසින් ලබා දෙන්න පටන් අරන් තිබෙනවා. ඊයේ දිවන පුවත්පත බැලුවොත් ඔබතුමාට බලා ගන්න පුළුවන් සම්පූර්ණ පිටුවක දැන්වීමක් දාලා මෙහෙම කියනවා. ඌව පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී ගරු සමන්ත විද්‍යාරත්න මහතා බිබිලි සීනි කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ නගන ලද චෝදනාවලට සමාගමේ පිළිතුරු. අපි සමාගමෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නයක් නගන්නේ ආණ්ඩුවේ. එතකොට අදාළ විෂය භාර අමාත්‍යවරු හෝ ආණ්ඩුවේ යම් පාර්ශවයක් හෝ ඒ පිළිබඳ පිළිතුරු ලබා දී යුතු තිබෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි මෙයින් පෙන්눔 කරන්නේ මේ සමාගම් සතුව තිබෙන බලය යම් මන්ත්‍රීවරේ ප්‍රකාශ කරාට පසුව ඒ ප්‍රකාශයට පත්තරවල දැන්වීම් දමමින් මේ ඊයේ දිනමින පුවත්පතේ දවසක පිටුවක දැන්වීමක් බිබිල සුගර් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් කියලා සමාගමෙන් දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි මේ සමාගම් මොන තරම් අධිපතිවාදීද කියලා පෙන්눔 කරනවා නම් එහි යහන්නේ සමන්ත විද්‍යාරත්න මහතා අහන ප්‍රශ්නයක්. කම්පැනියෙන් පිළිතුරක්. එහෙම කිසිදු ප්‍රශ්නයක් කම්පැනියෙන් අහලා නැහැ. ඒක ඇහුවේ ආණ්ඩුවේ. ඒ නිසා මේ හැම තැනම මේ සමාගම් තමන්ගේ මුදල් බලය උපයෝගී කරගනිමින් මුදල් මාධ්‍ය වලට විසි කරමින් මුදල් දේශපාලකයන්ට විසි කරමින් මේ පරිසර පද්ධතියත් විනාශ කරමින් මේ ගෙන යන ව්‍යාපෘති පිළිබඳව මේට වඩා අපි සැලකිල්ලක් කළ යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි මා දන්නවා මා මේ අදහස් ඉදිරිපත් කරාට පසු ආණ්ඩුව පැත්තෙන් එන්න පුළුවන් පිළිතුර තමයි මේ ආයෝජනයන්ට විරුද්ධ වෙනවා සංවර්ධනයට විරුද්ධ වෙනවා කියලා. මේක තමයි ඉතිහාසයේ පුරාවටම රටට අහිතකර රටට විනාශකාරී ව්‍යාපෘතියක් එන හැම මොහොතකදීම ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද චෝදනා. එනිසා මා විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි මේ කරුණ පිළිබඳවත් ආණ්ඩුවෙන් ඉදිරිපත් විය හැකි ප්‍රබලතම චෝදනාව විය හැකි වන්නේ සංවර්ධනයට විරුද්ධයි ආයෝජනයට විරුද්ධයි කිය. මා ගරු සභාපතිතුමනි පැහැදිලි කරන්නම් අපේ ස්ථාවරය. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අපේ රටේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වූ ප්‍රාග්ධනයක් අපට නැහැ. ඒ වගේම මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික ඥානය අපිට නැහැ. එනිසා ඕනෑම ආයෝජනයක් ඕනෑම ණයක් ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් සහ
ඒ ශේස්ත්‍රය පිළිබඳ තියෙන තාක්ෂණික ඥානය සපයා ගැනීමේ අරමුණෙන් ආයෝජනයෙන් ගෙන්වා ගැනීමට අපේ එකඟතාවයක් තිබෙනවා. ඒ වගේම එම ආයෝජනය නිශ්චිත වශයෙන් රටේ නිෂ්පාදනයේ ඉහළ දැමීමක් සිදු විය යුතු තිබෙනවා. ඒ වගේම එම ආයෝජනයත් එක්ක සම්බන්ධ වෙන අපේ රටේ සම්පත්, ඒ සම්පත්වල පොදු ජනයාට තියෙන අයිතිය කිසිසේත්ම හානියකට භාජනය නොවි එම සම්පත් වලින් උපයන ධනය අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කළ යුතු තිබෙනවා. ඒ වගේම එය පරිසර මිතුරු සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්විය යුතු තිබෙනවා. එහෙනම් ඕනෑම ආයෝජනයක් පිළිබඳව ඕනෑම ණය ගැනීමක් පිළිබඳ ව්‍යාපෘතියක් පිළිබඳ අපි සැලකිල්ලක් කරන්නේ ඒ මූල ධර්ම මත පිහිටවා. නමුත් ගරු සභාපතිතුමනි, මෙම ව්‍යාපෘතිය බැලුවොත් පාරිසරික වශයෙන් හානිකර අපේ රටේ සම්පත් විශාල ප්‍රමාණයක් යොදවා ඒ සම්පත් වලින් උපයන ධනය අපේ ජනතාවගේ ජීවන තත්ත්වය කිසිසේත්ම ඉහළට ගෙනියන්නේ නැති නව තාක්ෂණයක් කිසිසේත්ම නොකැඳවන ව්‍යාපෘතියක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය අපේ රටේ ඉදිරියට ගෙන නොයා යුතු ව්‍යාපෘතියක් කියලා මම කල්පනා කරනවා. ඒකට ගරු සභාපතිතුමා කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මේ ව්‍යාපෘතියේ ඉතිහාසය සමග මේ ව්‍යාපෘති ඉතිහාසයටම ගියපු ගාම අපි දන්නවා මේ ව්‍යාපෘතිය සඳහා පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ 2006 දෙසැම්බර් මාසයේ 6 වෙනි දින මිල්රෝයි පනාන්දු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා. ඔහු මේ ව්‍යාපෘතියේ පැහැදිලිවම මෙහි යෝජනාව සඳහන් කොට තිබෙනවා. ඌව වෙල්ලස්ස සීනි සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ වීමේදී උක්වගාව හෙක්ටයාර් 25000ක් දක්වා ව්‍යාප්ත වන අතර එමගින් දේශීය සීනි නිෂ්පාදනයේ සිට 15-20 අතර ප්‍රමාණයක් අවශ්‍යතාවයක්, ඒ කියන්නේ මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. සීනි මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. අක්කර 65000ක්. එතකොට ඒ වගේම මධ්‍යසාර ලීටර මිලියන 10ක්. ඒකට ආසන්න වශයෙන් ගත්තොත් මධ්‍යසාර ලීටර ලක්ෂයක් මේ ලක්ෂ 100ක් නිෂ්පාදනය කිරීමේ අරමුණ මෙම ව්‍යාපෘති තිබෙනවා. මේක තමයි ගරු සභාපතිතුමනි 2006 මිල්රෝයි පනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ලද ව්‍යාපෘති වාර්තාවේ අරමුණ. හරි පැහැදිලි. මෙට්‍රික් ටන් 80000ක්, ඒ සඳහා ඉඩම් අක්කර 65000ක්, ඒ වගේම මධ්‍යසාර ලීටර මිලියන 10ක්, ඒ කියන්නේ මධ්‍යසාර ලීටර ලක්ෂයක්. මේ නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් තමයි මෙම ව්‍යාපෘතිය ගෙන එනු ලැබුවේ. එතකොට මෙම ව්‍යාපෘතිය 2006 මිල්රෝයි පනාන්දු අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දාන ඒ පත්‍රිකාව මා ගාව තිබෙනවා. ඊළඟ 2009 9 වෙනි මාසයේ ධර්මදාස බණ්ඩ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා ඉඩම් වෙන් කිරීම පිළිබඳව. අවසානයේදී තමයි හිටපු සීනි කර්මාන්ත ඇමතුමා මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැම්මේ නෑ. ඒ පිළිබඳ එක පැත්තකින් සතුටු වෙනවා, අද මොනවා කියයිද දන්නේ. කොහොම වුණත් ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා විසින් තමයි මෙම කැබිනට් පත්‍රිකාව 2017 ජනවාරි මාසේ 20 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙනවා. මා ගාව ඒ කැබිනට් පත්‍රිකාව තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව ගරු සභාපතිතුමනි බැලු කල මේකේ දැන් අර කලින් සඳහන් කොට තිබුණු සීනි මෙට්‍රික් ටන් 80000 ඒ විදිහටම තිබෙනවා. මධ්‍යසාර කියන එක සඳහන් කරලා නැහැ. මොකද මධ්‍යසාර කිව්වොත් යම් විරෝධයක් මතුවීමේ හැකියාවක් තිබෙන නිසා. ඊට අමතරව මේකට හැබැයි සඳහන් කරලා තිබෙනවා සත්ව ආහාර, පොහොර, වක්‍ර රැකියා, ඍජු රැකියා, මොලැසස් එනම් මත්ද්‍රව්‍ය තමයි. මත්පැන් තමයි. ඒ සඳහා යෝජනාව ඇතුළත් කරලා තිබෙනවා. එතකොට මෙය ගරු සභාපතිතුමනි මෙට්‍රික් ටන් 80000ක 2006 කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කළ ලද මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කිරීමම තමයි මෙම ව්‍යාපෘතියේ තරමුණ. එහෙමනම් එදා මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අක්කර 65000ක් අවශ්‍ය වුණා නම් අදත් ඒ භූමි ප්‍රමාණය අවශ්‍යයි. නමුත් මා දැක්ක සමාගම් විසින් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා 60000ක් නෙවෙයි හෙක්ටයාර් 14500යි කියලා. නමුත් ගරු සභාපතිතුමනි එදා කැබිනට් පත්‍රිකාවේ මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අක්කර 65000ක මේ උක්වගාව ව්‍යාප්ත කරන්න ඕන කියලා එදා යෝජනා කරා නම් අදත්
ගරු සභාපතිතුමනි මේ ව්‍යාපෘති වාර්තාවම තමයි දිගට ඇදමින් එන්නේ. සමාගම් මාරු වුණා. සමහර සමාගම් එනවා යනවා සමාගම් මාරු වුණා. හැබැයි සමාගම් මාරු වුණාට මේ සීනි මෙට්‍රික් ටොන් 80000ක් නිෂ්පාදනය කිරීම සඳහා එදා ඉදිරිපත් කරන අක්කර 65000ම එහෙනම් අද අවශ්‍ය වෙනවා. එහෙනම් එදා 65000ක් අවශ්‍ය වෙලා අද 80000 නිෂ්පාදනය කරන්න ඊට වඩා අඩු බිම් ප්‍රමාණයක් කියන කිසිසේත්ම හේතු සාධක නැහැ. ඒ නිසා මෙය ආසන්න වශයෙන් ගත්තොත් අක්කර 65000ක ව්‍යාපෘතියක්. එහෙනම් ගරු සභාපතිතුමනි මේක අපේ රටේ ඉඩම් සම්පත පරිහරණය කිරීමේදී ලංකාවේ ඉඩම් වලින් අක්කර 65000ක් උක්වගාව සඳහා යොමු කරන ව්‍යාපෘතියක් මේක. අපේ පැලවත්ත, සෙවණගල, හිඟුරාන, කන්තලේ කියන සියලුම සීනි සමාගම් වල භූමි ප්‍රමාණය එකතු කරත් අක්කර 40000කට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ගරු කතානායක ගරු සභාපතිතුමනි අක්කර 65000ක් කියලා කියන්නේ අපේ රටේ එක තැනක එක කර්මාන්ත ශාලාවකට අයිතිව වෙන් කරනු ලබන විශාලම භූමි ප්‍රමාණය. ඒ නිසා මේ පිළිබඳ ඒ පැත්තෙන් බැලුවත් අපි සැලකිල්ලක් කරන්න ඕනකම තිබෙනවා. මෙම භූමි ප්‍රමාණය ගරු සභාපතිතුමනි 2006 කැබිනට් පත්‍රිකාවේ ඉල්ලුවේ කොහොමද? ගොවි ජනතාවට වගා කිරීම සඳහා හෙක්ටයාර් 20000කුත් කේන්ද්‍රීය වගාව සඳහා හෙක්ටයාර් 3000කුත් කර්මාන්ත ශාලාව ඉදිකිරීම වෙනුවෙන් හෙක්ටයාර් 200කුත්. ඒතර ඔක්කොම හෙක්ටයාර් 23200ක්. ගොවි ජනතාව උක්වගාව කිරීම සඳහා හෙක්ටයාර් 20000ක්, කර්මාන්ත ශාලාවේ කේන්ද්‍රීය වගාව සඳහා හෙක්ටයාර් 3000ක්, හෙක්ටයාර් 200ක් කර්මාන්ත ශාලාව ඉදිකිරීම වෙනුවෙන් මේක තමයි 2006 ඉදිරිපත් කළ යෝජනාව. හැබැයි දැන් තමුන්නාන්සේලාගේ කැබිනට් පත්‍රිකාවේ කියනවා කර්මාන්ත ශාලාව සඳහා ගනු ලබන්නේ හෙක්ටයාර් 149.3යි. හරි කමක් නැහැ. ඒතර හෙක්ටයාර් 149.3 දක්වා අඩු වී තිබෙනවා. දැන් අපි අහනවා මේකට කේන්ද්‍රීය වගාව සඳහා ඉඩම් ලබා දෙනවද? මේ කැබිනට් පත්‍රිකාවේ කිසි තැනක එම සමාගම සතු කේන්ද්‍රීය වගාවක් පිළිබඳ සඳහන් වී නැහැ. පළමු කැබිනට් පත්‍රිකාවේ හෙක්ටයාර් 3000ක් කේන්ද්‍රීය වගාව සඳහා වෙන් කරන්න යෝජනා කරලා තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවේ හෙක්ටයාර් 0යි කේන්ද්‍රීය වගාව සඳහා. ඕනෑම සෙවණගල බැලුවත්, පැලවත්ත බැලුවත්, හිඟුරාන බැලුවත්, කන්තලේ බැලුවත් ඒ හැම උක්කර්මාන්ත ශාලාවකටම ඒ ශාලාව විසින් නඩත්තු කරන යම් භූමි ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා තමයි මේ සමාගම අක්කර හෙක්ටයාර් 3000ක් ඉල්ලුවේ. දැන් මම දැනගන්න කැමති කේන්ද්‍රීය වගාව සඳහා කොච්චර වෙන් කරලා තිබෙනවද? ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ කර්මාන්ත ශාලාව සඳහා වෙන් කරලා තිබෙන එනිසා ගරු සභාපතිතුමනි මේක විශාලම ව්‍යාපෘතියක්. මේක විශාලම ව්‍යාපෘතියක් නම් අතිශය වැදගත්. මෙම කර්මාන්ත ශාලාව ඉදිකරන භූමිය පමණක් නෙවෙයි. අක්කර 60 ඔවුන් කියන අක්කර 65000ක් නෙවෙයි කියලා. නමුත් 80000ක් නිෂ්පාදනය කරන්න 65000ක් අවශ්‍ය බව කලින් කියලා තිබෙනවා. එහෙනම් අක්කර 65000ක් කියලා කියන්නේ විශාල භූමියක්. එවැනි භූමියක ඒකීය වගාවක් වන උක්වගාව වගා කරන්න යෝජනා කරනවා නම් අපි දැනගන්න කැමති එවැනි එකක් යෝජනා කරනවා නම් මේ මුළු ව්‍යාපෘතිය පිළිබඳ පරිසරයකින් වාර්තාව සිදු කළ යුතු තිබෙනවා. මුළු ව්‍යාපෘතිය පිළිබඳව. ෆැක්ටරි ඉදිකරන භූමිය විතරක් නෙමෙයි. මේ ෆැක්ටරි ඉදිකරන භූමිය පමණක් නෙවෙයි. 2006 ඉඳන් 2006 කැබිනට් පත්‍රිකාවේ 2009 කැබිනට් පත්‍රිකාවේ 2013 යෝජනාව ඒ සියල්ලම ගාව තිබෙනවා. මේ හැම යෝජනාවක 65000ක් අවශ්‍ය වෙනවා 80000ක් නිෂ්පාදනය කරන්න. අද තමුන්නාන්සලා කියන ඊට වඩා අඩුයි කියලා. අඩු වුණත් ඒක අක්කර 50000 ඉක්මවනවා. අඩු වුණත් ඒක අක්කර 50000 ඉක්මවනවා. දැන් අක්කර 50000ක් කියලා කියන ඔබ හිතලා බලන්න. අපේ රටේ භූමියෙන් අක්කර 50000ක ඒකීය වගාවක් වන උක්වගා කිරීමට තෝරා ගන්නවා නම් කර්මාන්ත ශාලා භූමිය විතරක් නෙවෙයි මෙම මුළු භූමියම පරිසරයකින් වාර්තාව සිදු කළ යුතුයි. ගරු සභාපතිතුමනි මෙම මුළු භූමියම පිළිබඳව මෙම මුළු ව්‍යාපෘතිය පිළිබඳව පරිසරයකින් වාර්තාව සිදු කොට නැහැ. හැබැයි පරිසරයකින් වාර්තාව සිදු කරා කර්මාන්ත ශාලා විධිකරණ භූමිය පිළිබඳව. ඒ පරිසරයකින් වාර්තාව විශේෂයෙන්ම මෙම කර්මාන්ත භූමිය ඉදිකිරීම සඳහා එක වෙලාවකදී නිල්ගල කැලෙන් ඉඩම් ඉල්ලුවා. ඊළඟ ගල්ඔය රක්ෂිතෙන් ඉඩම් ඉල්ලුවා. අපි ස්තුතිවන්ත වෙන ඒ වෙලාව හිටපු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයාටත් නිල්ගල කැලේ දෙන්න ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ගල්ඔය රක්ෂිත ඉඩම් දෙන්නත් ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒ වගේම තුන්වෙනි ඉඩම හැටියට තමයි ඉල්ලුවේ මෙම ඉඩම. දැන් තමුන්නාන්සලා යෝජනා කරන තියෙන ඉඩම තමයි ඊළඟ. ඒ කියන්නේ ඇක්‍රියන් කුමර බිම් කොටස. මෙම ඇක්‍රියන් කුමර බිම් කොටසෙන් ඉස්සරලා ඉල්ලුවා හෙක්ටයාර් 300ක්. මේ හෙක්ටයාර් 300 පිළිබඳ පරිසර ඇගීම් වාර්තාවක් හැදුවා.
ඒ පරිසරයේ මාර්ථය මොකද අවසානයේදී කියන්නේ? මම ඔබතුමාගෙන් අහනවා මෙම ප්‍රදේශ ගැන ඇක්‍රියන් කුඹුර බිම් කොටස මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. මේට හේතු වනුයේ මේ ජලපෝෂක ප්‍රදේශයක් නිසා මින් සෑහෙන ප්‍රමාණයක ස්වභාවික වනාවරණයක් ඇති නිසා. කවුද? සරත් පනාන්දු වන සංරක්ෂණ දේරාල්වරයා. වන සංරක්ෂණ දේරාල් සරත් පනාන්දු කියනවා මේ ඇක්‍රියන් කුඹුර හෙක්ටයාර් 300 ඉල්ලපු වෙලාවේදී මෙම ඉඩම කිසිසේත්ම නිදහස් නොකළ යුතුයි කියලා. ඔව් කියන්නේ මොකද්ද? ඇක්‍රියන් කුඹුර බිම් කොටස මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. මේට හේතු වනුයේ මේ ජලපෝෂක ප්‍රදේශික නිසා මින් සෑහෙන ප්‍රමාණයක් ස්වභාවික වන ආවරණ ඇති නිසාත් කියලා. නමුත් දැන් හෙක්ටයාර් 300 හෙක්ටයාර් 149 දක්වා අඩුවීම නිසා මේ පාරිසරික හානිය නැහැ කියන එක තමයි තමුන්වහන්සේලා යෝජනා කරන්න හදන්නේ. හැබැයි මම අහනවා හෙක්ටයාර් 149.3ක් මෙම ෆැක්ටරි ඉදිකිරීම සඳහා වෙන් කරන භූමියේ නව පරිසර ඇගීම් වාර්තාවක් හැදුවා නම් ඒ පරිසර ඇගීම් වාර්තාව ඉදිරිපත් කරන්න. ඒ වගේම මම තමුන්වහන්සේලාට පෙන්වන්නම් මෙම පරිසර ඇගීම් වාර්තාවලට බලය ලැබුණේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි දන්නවා මේ නිලධාරීන් බය කරලා සමහර ඒවාට අනුමැතිය ගත්තේ. මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි SC පාලම කුඹුර දිසාවළන්දාරි බදුල්ල. එතුමා මොකද්ද වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවපු ලිපිය. ඌව වෙල්ලස සීනි කර්මාන්ත ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කර ගැනීම. ඒ නිදහස් කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. මා කියන පහුගිය රජේ. ඒ සාකච්ඡාවේදී නිලධාරීන් තර්ජනය කරා. ඔව් කියනවා මෙහෙම එම තීරණය පිළිබඳ මා දැනුවත් නොසිටි බැවින් ඉහත රැස්වීමේදී මා විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් සම්බන්ධයෙන් අතුගරු ජනාධිපතිතුමාගේ සහ අනිකුත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට මා ලක් වූ අතර රාජකාරිය අවංකව ඉටු කිරීමට යාම තුලින් එම තත්ත්වය ඇති වූ බව මා විශ්වාස කරන අතර එහිදී දැඩි අපහසුතාවයකට හා බලවත් සිත් වේදනාවකට මා පත්ව ඇති බව කාරුණිකව දන්වා සිටිමි. එනම් මේ හිටපු ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුත් රැස්වීමදී ඒ නිලධාරීන් තර්ජනය කළා තමයි මේ අවසරය ගත්තේ. තමුන්වහන්සේලා දැන් ඒක ඉදිරියට ගෙනියන්නද ඉන්නේ. ඒක ඒ තර්ජනය කරලා ගත්ත එකඟතාවයෙන්ද තමුන්වහන්සේලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය තියෙනවා කියලා කියන්නේ. නිලධාරීන් කියනකොට බය කරලා ජනාධිපතිතුමාගේ සහ අනිකුත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඔව් මේකට එපා කිව්වයි කියලා. ඉහත ව්‍යාපෘති සඳහා යෝජිත ඉඩම් එම කාරණය සඳහා සුදුසු බැවින් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කළා තියෙනවා කියනවා. තවද එහිදී උපදේශ පරිදි අදාළ ව්‍යාපෘති යෝජනා ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වය රැස්වීමක් පවත්වලා තිබෙනවා. ශේෂ්ත්‍ර පරිස්සාව සිදු කරාට මෙම ඉඩම සුදුසු නැති බව ඔහු කිව්වා කියනවා. එහෙනම් දැන් මේ පහුගිය ආණ්ඩුව ජනාධිපතිවරයාත් ඇමතිවරුනුත් ඉහළ නිලධාරීන් බල කරලා ගත්ත අවසරය තමුන්වහන්සේලා අවසරයක් තියෙනවා කියලා අපි දැනගන්න කැමතියි. ඒ නිසා මේ ව්‍යාපෘතියට ගරු සභාපතිතුමනි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නැහැ මෙතන ෆැක්ටරි ඉදිකිරීම වෙනුවෙන්. ඇක්‍රියන් කුඹුර 140. ඒ වගේම ගරු කතානායකතුමනි අනෙක් ඉඩම් මොනවද? දැන් මම තමුන්වහන්සේලාගෙන් දැනගන්න කැමතියි අනෙක් ඉඩම් මොනවද මේ සඳහා වෙන් කරනු ලබන? දැන් විශේෂයෙන්ම මේ සඳහා වෙන් කරනු ලබන අනිත් ඉඩම් මොනවද? අනිත් ඉඩම් හොයාගන්නේ කොහොමද? දැන් මා දැක්කා ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා මේ ඉඩම් ගොවීන් සඳහා බෙදන්න කියලා. නෑ මේ ගොවීන් සඳහා බෙදන්නේ නෑ. මෙන්න බලන්න. දැනට මහවැලි ඉඩම් මේ තියෙන කැබිනට් පත්‍රිකාව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනවාරි මාසයේ 20 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු. දැනට මහවැලි ඉඩම් මනවසරෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැන යෙදෙන 7500ක් පමණ වූ ගොවීන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ගොවීන් හා ඒ අතර ගිවිසුමක් අත්සන් කරනවා. අත්සන් කර උක්වගාව සඳහා පමණක් තම ඉඩම් යොදා ගැනීමේ පදනම මත සෑම ගොවියෙකුටම හෙක්ටයාර් 2 බැගින් දෙනවා. හැම ගොවියෙකුටම හෙක්ටයාර් 2ක් අක්කර 5ක් දෙනවා. හැබැයි ගිවිසුමක් අත්සන් කරනවා වගා කරන්න පුළුවන් උක් විතරයි කියලා. මම අහනවා මෙතන ඉන්න ගොවි ජනතාව. ඒ ගොවි ජනතාව තමන් තීරණය කරන වගාවක් කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි අද මොකද කරලා තිබෙන්නේ? තමන් වගා කරමින් ඉන්න ඉඩම් කොම්පැනියට දෙනවා. ඔයගොල්ලෝ කියන කොම්පැනියට දෙන්න හෙක්ටයාර් 149 කියලා. හැබැයි මේ ඉඩම් මොනවද? මේ ඌව වෙල්ලස්සේ අතීත මිතුන් මිත්තන්ගෙන් පැවතෙන ඒ පොළවේ ඉපදුණු ඒ පොළවේ පස් වෙන ඒට තමන්ගේ ජීවිත සාරය පරිත්‍යාග කරලා මිනිස්සුන්ගේ ඉඩම් මේවා. ඒ ඉඩම් තමුන්වහන්සේලා මොකද කරන්නේ? අක්කර 2ක් දෙනවා ගොවියට කියනවා. හැබැයි ගොවියට කොන්දේසියක් දාන මොකද්ද? උක්වගාව හැරවෙන හෙක්ටයාර් 2ක් දෙනවා ගොවියට. උක්වගාව හැරවෙන වගාවක් කරන්න බෑ. අවුරුදු 5කට පස්සේ සමාලෝචනය කරනවා. උක්වගාව කරේ නැත්තම් අයින් කරනවා. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ?
ගොවීන් ස්වාධීනව තමන්ගේ වගාව තීරණය කරමින් තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන ආවා. හැබැයි අද මොකද කරන්න හදන්නේ මේ ගොවීන් බලහත්කාරයෙන් කම්පැනි වල සමාගම් වල සේවකයන් කම්කරුවන් බවට පත් කරන්න හදන්නේ. ගොවියා නෙවෙයි එතන සිට. එතන සිට කම්පැනි එක කම්කරුවා. ඒ නිසා මේ ගොවි ජනතාව තමන්ගේ ගොවි වෘත්තියේ සිට කම්පැනි එක ශ්‍රමයේ විකුණන කම්කරුවෙක් බවට පත් කරන යෝජනාවක් මේක. ඊට පස්සේ මොකද්ද කියන්නේ? තව කියනවා ලංකා මහවැලි අධිකාරිය භාවිතා කරන ඉඩම බැහැර කිරීමේ ක්‍රමවේදය භාවිතා කරමින් වාණිජ බද්දා. දැන් මොකද්ද කියන්නේ? මේ ගොවි ජනතාවට දෙන ඉඩම් නැවත වාණිජ බද්දකටත් යටත් කරනවා. වාණිජ බද්දකට යටත් කරනවා විතරක් නෙවෙයි. මේ ගොවි ජනතාව ඉඩම් වලින් උක් වගා කරලා උක් අස්වැන්න අරගෙන ෆැක්ටරියට වික්කහම ඒ ෆැක්ටරියට විකුණාම ලැබෙන ආදායම ඔහුට රුපියල් ලක්ෂයක් ලැබුණොත් 100%ක් තියාගන්නවා ෆැක්ටරිය. මහවැලි අධිකාරියට දෙන්න. ඒ කියන්නේ ගොවියන්ගේ ආදායමින් 100%ක බද්දක් ගන්නවා. ඒ වගේම ගොවියන්ට වාණිජ බද්දක් අය කරනවා. ඒ වගේම ගොවියන්ට උක් කර වෙන මොකුත් වගා කරන්න දෙන්නෙත් නැහැ. එහෙනම් මේ කම්පැනි ඉඩම් නෙවෙයිද? උක් වලට බඳිනවා ගොවි ජනතාව. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ඉඩම් හොයාගන්නෙත් මේ ගොවි ජනතාවට අයිතිව තිබුණු ඉඩම් තමයි මේ ගිවිසුමක් ගහනවා වාණිජ බද්දක් අය කරනවා ආදායමෙන් 100%ක් ගන්නවා. දැන් මම ඊළඟ දැනගන්න කැමතියි. මේ ව්‍යාපෘතිය පිළිබඳව කරු කතාන මම කලිනුත් මතු කරා. 1980 අංක 47 දන්න පාරිසරික පනත අනුව EIA එකක් කර යුතුව තිබෙනවා මේ භූමි ප්‍රමාණයට. හැබැයි මේ සමස්ත වගාවට පරිසර ඇගීම් වාර්තාවක් සිදු කරලා නැහැ. මේ සිදු කරලා තිබෙන්නේ ඒත් බලහත්කාරය මම කලින් පෙන්නුවා. බලහත්කාරයෙන් අනුමැතිය අරගෙන තිබෙනවා ෆැක්ටරි ඉදිකරන භූමියට පමණක්. මේ සමස්ත ව්‍යාපෘතියම පරිසර ඇගීම් වාර්තාවක් කරන්න ඕන. පරිසර ඇගීම් වාර්තාවක් නෙමෙයි කරු කතානායක සභාපතිතුමනි. මේකට පුරාවිද්‍යා පිළිබඳ ඇගීම් වාර්තාවක් කරන්න ඕන. මා දන්නවා ඔබතුමාට මා පෙන්눔 කරන්නම්. විශේෂයෙන්ම පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 7ක් මේ ස්ථානවල තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථාන පොඩි පට්ටම් කරමින් තමයි මේ ව්‍යාපෘති දියත් වෙන්නේ. ඒතර අපේ රටේ ඉඩම් සම්පත විනාශ කරනවා, පරිසර පද්ධති විනාශ කරනවා, පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන විනාශ කරමින් තිබෙනවා. කම්පැනිය දාලා තියෙන පත්තරවල දැන්වීම ඇමතිවරු මන්ත්‍රීවරු උත්තර දෙන්න ඕන එකට කම්පැනි සල්ලි වලට පත්තරවල දැන්වීම දානවා. මන්ත්‍රීවරේ ප්‍රකාශ කරපුවම උත්තර දෙන්න ඕන ආණ්ඩුව. හැබැයි ආණ්ඩුව උත්තර දෙනවා වෙනකොට කම්පැනි අද සල්ලි වලට උත්තර දෙන්න ඇවිල්ලා තියෙන එකෙන් තේරුම් ගන්න පුළුවන්. සල්ලි මොන අතර මේ කම්පැනි විසිකරන්න සූදානම්ද මේ විනාශකාරී ව්‍යාපෘතිය වෙනුවෙන් කියන බව. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මෙය නිල්ගල රක්ෂිතයත් මාදුරුව රක්ෂිතයත් අතර තමයි මේ පටිය තිබෙන්නේ මේ ඉඩම් ප්‍රමාණය තිබෙන්නේ. ගරු සභාපතිතුමනි නිල්ගල රක්ෂිතය කියලා කියන අපේ රටේ වටිනාම ඖෂධ වනාන්තරය. අපේ රටේ මාදුරුව රක්ෂිතය කියලා කියන්නේ විශාල ජලපෝෂක ප්‍රදේශයක්. මේ මැදින් තමයි මේ උක්වගා කිරීමේ භූමිය වෙන් කරන්න හදන්නේ. මේ ජාතික වන පද්ධතිය දෙකට බිඳිනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් කොටගම් මහත්තයා කටයුතු කරමින් හිටපු කාලේ එතුමා යෝජනා කරා මෙතනින් අලිමංකඩක් හදන්න ඕන කියලා. මේ වනාන්තර දෙක යා කිරීමේ අලිමංකඩක් හැදිබීම පමණයි මේ වල්යාල යනතොට මෙතන මුහුණ දෙන්න පුළුවන් කියලා. හැබැයි අලිමංකඩක් හදනවා වෙනුවට අද මුළු උක්යායක්ම මේ ප්‍රදේශය හදනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙම වැදගත් රක්ෂිත පද්ධතිය බෙදා වෙන් කරනවා. ඊළඟ මෙම් ප්‍රදේශය තමයි තියෙන ලංකාවේ තිබෙන විශාලතම කටුුණ ප්‍රජාව. ඒ තමයි හඳුනාගෙන තිබෙන ලංකාවේ තියෙන විශාලතම කටුුණ ප්‍රජාව ඒක විනාශයටපත් වෙනවා. ඒ වගේම අනෙක් කර්මාශාලවලට ජලය ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා කරු සභාපතිතුමනි. උඩවලවෙන් තමයි සෙවණගලට වතුර දෙන්නේ. කන්තලේ ඉඩම් වලට කන්තලේ ජලාශයෙන් වතුර දෙනවා. හිඟුරාණයට සේනානායක සමුද්‍රයෙන් වතුර දෙනවා. පැලවත්තට විතරයි වතුර ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙන්නේ. ගරු සභාපතිතුමනි පැලවත්තේ අද අස්වැන්න අඩු වී තිබෙන්නේ ජලය නොමැති වීම හේතු කොටගෙන. ඒ නිසා පැලවත්තේ අද හෙක්ටයාරයකට ලැබෙන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් 60ක් විතර. ඇයි වතුර දෙන්න විදියක් නැහැ. මේකට වතුර කොහෙන්ද? අපි තමුන්වහන්සේලාගේ දැනගන්න කැමති මේ ව්‍යාපෘතිය හදන වතුර කොහෙන්ද? ෆැක්ටරියට විතරක්. ෆැක්ටරිය වාර්තානුව කියනවා දවසකට ජල ලීටර 28 ලක්ෂ 30000ක් ඕන. මිලියන 28ක් මේ 28 ලක්ෂ 30000ක් ඕන දවසකට වතුර. මම කියන්නම්. ඔබතුමාට මම කියන්න. දැන් මේ පත්තරේ දාපු දැන්වීම බලන්නකෝ. මේ සමාගමම කියනවා දවසකට ආරම්භක දවසට ලක්ෂ 28ක් වුණ ලීටර. මම වැඩිපුර වැඩ කිව්වනම් කිව්වේ 30000. හරිද? මම වැඩිපුර කිව්වනම් කිව්වේ ඒ 30000 මම කියන්නේ මම මේ කම්පැනි උපයෝග කර ඔව් කියන්නේ.
කියලා. එතකොට වෙන්නේ මේ වතුරම රීසයිකල් කරනවා. ආයව 120%ක්වත් වතුර ඕනේ නැහැ. පොඩකින් 10යි වතුර අවශ්‍ය මේ ඔක්කොම රීසයිකල් වෙනවා. මම කියන්න. පොඩකින්න පළවෙනි කර්මාන්ත ශාලාව දුවන ආරම්භ කරපුවම පළවෙනි දවසට ඕනා 28,30,000. එතෙන් සිට ඕනා හරිද? එතෙන් සිට හැම දිනම 28,30,000 අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ආරම්භයට 28,30,000ක් ඕනා. එතෙන් සිට ආසන්න වශයෙන් අරකෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ඕන. මේක තමයි කම්පැනි කෙනෙක් මම කම්පැනි කෙනෙක් පිළිගන්නේ නැහැ. ඊටත් වඩා වැඩි හානිය. ලීටර 28,30,000ක් වුණා පළවෙනි දවසට. ඊට පස්සේ ඕන නැවත දිනපතා මේක දුවන්න. මේ වතුර කොහෙන්ද ගන්නෙ? මාදුරුවාවෙන්. මාදුරුවාවේ ගරු සභාපතිතුමනි මේ ගොවි මහතුරු දන්නවා. මාදුරුවාවේ ජූලි අගෝස්තු වෙනකොට හිඳෙනවා. අදත් ඒ පළාත්වල ජනතාව මාදුරුවාවේ හරවලා ඒක ඇතුලේ ගිහිලා තමයි ලිඳක් කාරලා වතුරට ගන්නේ. කොහෙන්ද මාදුරුවාවේ? එහෙනම් නළලෙන් ගහන්න ඕන. මෙතන අනිවාර්යයෙන්ම භූගත ජලය ගන්න ඕන. දැන් කම්පැනි කෙනේ සාධකේ මොකද්ද මේ කියන එක තමයි. මේ කම්පැනි හඬනේ. වතුර ටික ගන්නවා, වතුර ටික එළියට දානවා. හැබැයි ගරු සභාපතිතුමනි භූගත ජලය අරගෙන මතු පිටට විසික්කට ඒක භූගත ජලය වෙන්නේ නැහැ. භූගත ජලය අරගෙන 80,000ක් පටන් ගන්න ඕනේ. ඇත්ත. ඒකට වැව් හරි ගස්සන්න ඕනේ. පැල්වත්තේ කරන්නේ එහෙමයි. 28 ලක්ෂ. නෑ බොරු. ඕක වැරදි. සම්පූර්ණයෙන් අසත්‍යයි. මම කරපු මිනිස්සයා ඕකේ හිටපු කෙනා විශ්වාස කරන්න ඕක සම්පූර්ණ අසත්‍යයි. මම කියන්නම් සම්පූර්ණ අසත්‍ය. අනිත් එක පොඩකින්න. හරි ඔච්චර මම කියන්නම්. දැන් ඔබතුමා ඔක කිව්වනේ. ඔබතුමා ඔක කිව්වා. එතකොට මේ මා කියනවා 28,30,000ක් අවශ්‍ය ආරම්භක දිනේට. බොරු කියන්න එපා. මේ කම්පැනිය මේක බලන්න කම්පැනි තියෙනවා හරිද? හොයලා දෙන්නේ. කම්පැනි ගන්න සමන්ත වතුර මෙච්චර ඕන කොච්චරද කියලා. මම හොයලා දෙන්න හරියට. කම්පැනිය පත්‍ර දැන්වීම මම ඔබතුමාට පෙන්නන්න. හැබැයි ඔබතුමා එතකොට එහෙමනම් ඔබතුමා කියන්නේ මේ ජල ප්‍රමාණය ඊට වඩා වැඩි නම් නතර කරනවද මේක? නෑ මට කියන්න. දැන් ඔබතුමා කියන ජල ප්‍රමාණය මම කියනවා 28,30,000යි කියලා. හැබැයි එතුමා කියනවා 2,80,000යි කියලා. ජල ප්‍රමාණය මීට එතුමා කියන එක මම කියන එක හරිනම් ඔබතුමා ව්‍යාපෘති නතර කරනවද? මම නතර කරන්නේ මේ කම්පැනිය මගේ නෙමෙයි. බොරු කියන්න එපා. බොරු කියන්න මම තමුන්නාසෙන් ප්‍රශ්නයක් අහනවා. ගරු සභාපතිතුමා කියන්නේ මම ඔබතුමා හරිද? මම පෙන්නන්නම් මිලියන 2.8ක් ලක්ෂ 2,80,000ක් නෙමෙයි මිලියන 2.8ක් මිලියන 2.8ක් කියන්නේ ලක්ෂ 28ක් ජලය. හරි ඔබතුමා කතාව මම අහන්නම් කියන වෙලාවේ. හරි මං ඔබතුමාගේ පරණ කතාවක් කියන්න. ඔබතුමාගේ පරණ කතාවක් තියෙන මං ගාව. හරි ඒකත් මං කියන්න. හරි මම හරි මහා ජනතාවට ඉඩම් මහා ජනතාවට ගරු සභාපතිතුමනි මහා ජනතාවට ඉඩම දෙනවා. හැබැයි උක් වලට වඩා වැඩි වගා කරන්න බෑ. උක් ටික ඒගොල්ලෝ ගන්නවා. උක් වගා කරේ නැත්තම් ගොවියන් ඉඩම ආපහු ගන්නවා. හරිද? වාණිජ පද්ධතියද මොන ගොවියද? මාර ගොවියන්ගේ ඉඩම් මේවා. ඒවා ගොවියන්ගේ ඉඩම් මතක තබා ගන්න. හරිද? ඒ විතරක් නෙවෙයි. හරි මම කියන්නම් තමුන්නාන්සේට මම කියන්නද දැන් මම මේ එතුමා පයින් නිසා හරිද එතුමාට උත්තරේ දීලාම ඉන්නම්. මේ කෙනේ ගරු ලක්ෂ්මන් සෙනවිරත්න 1988 දී සුද්ධෝ වෙල්ලස්සට පොඩකින්න. දැන් ඔබතුමා වෙනුවෙන් මම ඔබතුමාගේ කතාව කියන්නම්. ඌව වෙල්ලස්සට තවත් විනාශයක් කරන්න යනවා. මගේ මිත්‍ර ධර්මදාස බණ්ඩ අමාත්‍යතුමා කරුණු කාරණා රාශියක් ඉදිරිපත් කළා. නමුත් එතුමා ඉදිරිපත් කළ කිසිම කරුණකින් සඳහන් වුණේ නැහැ මේ කම්පැනිය මොකද්ද? මේක කොහෙද තියෙන්නේ? මේ රිදී මාලියද්ද කියන ප්‍රදේශය උක් වගා කළා. ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට රජයෙන් රුපියල් 500 ගණනේ ණයක් දුන්නා. මේ හේතුව නිසාම රිදී මාලියද්ද කුසි සේවා මධ්‍යස්ථානයේ ලංකා බැංකු ශාඛාවකුත් පිටෙව්වා. ඒ කාලේ රුපියල් 500ක් කියන්නේ විශාල මුදලක්. ඒ මහතුරුන්ට රුපියල් 500 ගණනේ දීලා ඒ ප්‍රදේශයේ විශාල වශයෙන් උක් වගා කළා. අන්තිමේදී මොකද වුනේ? ඒ ප්‍රදේශයේ උක් වගාව සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා නැති වෙලා ගියා. මිනිස්සු අදත් අනාතයි. කවුද මේ? ලක්ෂ්මන් සෙනවිරත්න. මේ රිදිමාලේ මේ උක් වගාව අසාර්ථක වුණා. ණය වුණා. විනාශ වුණා. ලක්ෂ්මන් සෙනවිරත්න ගරු සභාපතිතුමනි අපිට තේරෙන්නේ මොකක්ද දන්නවද? විපක්ෂයේ മന്ത്രിවරයෙකුට ඇමතිකමක් ලැබුණාම මන්ත්‍රීවරයා ඇමති වුණාම ගරු කතානායකතුමනි කට කොයි පැත්තද හැරෙන්නේ කියලා පෙන්눔 කරන්න පුළුවන් නේද? මිනිසා එතුමම තමයි මේ කිව්වේ. මතක තබා ගන්න. අපි කියපුවා නෙවෙයි හොඳේ. එතුමම කියන විනාශයක් වුණා. හරි උක් වගාව හරියන්නේ නැහැ. එහෙමයි කිව්වේ. ඔව් එතුමා ගොඩක් දේවල් කියලා දෙනවා. මගේ බල්ලත් යන්නේ නැහැ කිව්වා. අන්තිමට බල්ලා ගෙදර මෙතුමා ගියා.
මම කියන්න ඉන්නේ ඕවා. පොඩ්ඩක් ඉන්න වාඩි වෙන්න. වාඩි වෙන්න මම කියන්නම්. ඕන්න අහන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. වාඩි වෙන්න වාඩි වෙන්න. වාඩි වෙන්න මම කියන්නේ. ඔබතුමා දැන් කියන මෙන්න සමාගම. ඔන්න බලන්න ඔබතුමා අහගන්න. සමාගම දීපු උත්තරේ මේ පත්තරේ දිවෙන පත්තරයන් වල බලන්න කියවන්න හොඳේ. නවීන සීනි කර්මාන්තශාලාවක් දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් 90ක් නැවත ප්‍රතිචක්‍රීය කරයි. එම නිසා දිනකට අලුතින් අවශ්‍ය වන්නේ 10%ක් පමණි. උදාහරණයක් වශයෙන් යෝජිත බිබිල සීනි සමාගමේ උක් මෙට්‍රික් ටන් 40000ක් දිනකට අඹරන කර්මාන්තශාලාව පටන් ගන්නා පළමු දිනේදී අවශ්‍ය වන ජල ප්‍රමාණය ලීටර මිලියන 2.8කි. ලීටර ලක්ෂ 28කි. ඉතින් මේක දන්නෙත් නෑනේ. අඩුම තරමේ කම්පැනි හරියට පාඩම් කරලා දීලා නෑ. කම්පැනි හරියට පාඩම් කරලා දුන්නා නම් කියයි හරියට. දැන් මේ මම නෙමෙයි කම්පැනිය කියනවා දවසකට ලක්ෂ 27ක් ඕන කියලා ලීටර. දැන් ඉස්සෙල්ලා මෙතන බැරියන් දුන්නා. නෑ 2,80,000යි 2,80,000යි. මේ මොනවද කියන්නේ? තවත් මෙයාගේ පිළිතුරු පිළිගන්න ඕනද? තවත් මෙයා කියනවා පිළිගන්න ඕනද? තවත් පිළිගන්න ඕනද? මම කිව්වා ගරු සභාපතිතුමනි මෙයාට මම ලක්ෂ 28 ඔප්පු කරොත් එයා කියනවා 2,80,000යි කියලා. ලක්ෂ 28 ඔප්පු කරොත් ව්‍යාපෘතිය නතර කරනවද කියලා ඇහුවා. මම ඔප්පු කරනවා මේකට දිනකට ලීටර් ලක්ෂ 28ක් යනවා. දැන් ඔප්පු කරා නතර කරනවද ඒක? වර්ෂ පොයින්ට් බෝඩ්. දැන් නතර කරනවද? ඔන්ටබල් අජිත් මානපෙරමු. මේ නොමග ඇවීමක් කරන්නේ මේ ප්‍රදේශයේ වාර්ෂාපතරය මිලිලීටර් 1200ත් 1500ත් අතරයි. පත්තරේ කම්පැනි දාලා. දාද නෝ පොයින්ට් බෝඩ්. ගන්න. හරි. ෂෙයාස් තියනවා කියන්නේ. හරි ඉන්න. ගරු සභාපතිතුමනි දැන් මෙතන මේ විවාදේ බලන් හිටපු හැම දිනාටම තේරුණා. මම කිව්වා දිනකට ආරම්භක දිනේ ලීටර් ලක්ෂ 28ක් ඕන කියලා. හැබැයි එතුමා කිව්වා ඒක අවශ්‍ය නැහැ කියලා. හැබැයි දිනමින පත්තරේ දැන්වීම ගෙනලා බලන්න කම්පැනියෙන් කියනවා ලක්ෂ 28ක් වුණ ලීටර. මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි. ගරු සභාපතිතුමනි මෙම ප්‍රදේශයේ ඊළඟ ප්‍රශ්නේ තමයි විශාල පාරිශ්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් මෙම් ප්‍රදේශයේ පිහිටලා තිබෙනවා. ඒ නිසා මුළු පාරිශ්‍රමික පද්ධතියම විනාශයකට භාජනය කරනවා මෙම ක්‍රියාවලිය හේතු කොටගෙන. ඊළඟරු සභාපතිතුමනි මා අවධානය යොමු කරන්න කැමති අලි ප්‍රශ්නය පිළිබඳව. අපි දන්නවා සරත් කොටගම වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයා යෝජනා කරන නිල් රක්ෂිතය හා මේ නිල්ගලව රක්ෂිතය හා මාදුරුව රක්ෂිතය එක්කොට මේක ගොඩනගන්න. හැබැයි මොකක්ද වුනේ? මේක ගොඩනැගුවේ නැහැ. හැබැයි අද මේ උප්වගාව නිසා ඒ පළාත් වලට මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මම කියනවා වල්ලලි දැන් මෙතුමා කියන එක ඝාතනයක්වත් සිද්ධු නැහැ කියලා මේ පත්තරේ කම්පැනි දැන්වීමක් දාලා කියලා. මේගොල්ලොත් කියේ කම්පැනි හඬ. මේ මාගාව තියෙන ඌව කලාපය. ඌව කලාපයේ කරු සභාපතිතුමනි 2013 වල්ලලි පහර දීමෙන් දෙන්නෙක් මිය ගිහින් තිබෙනවා. අලි 21 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. 2014 මිනිසුන් 4 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. අලි 16 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. 2015 මිනිසුන් 2 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. අලි 9 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි අලි මිනිස් ගැටුමට අදාළව 2010 2015 දක්වා තොරතුරු මොනරාගල වැල්ලවාය මේ පැල්වත්ත සීනි සමාගම හේතු කොටගෙන ඇති වී තිබෙන විනාශය මම ඔබතුමාට පෙන්눔 කරන්නම්. අලි මරණ සංඛ්‍යාව 7යි 2010 මිනිස් මරණ 3යි ශාරීරික හානි 2යි 2011 අලි මරණ 6යි මිනිස් මරණ 2යි ශාරීරික හානි 2යි දේපල හානි 51යි 2012 මිනිස් අලි මරණ 6 දෙනෙක් මිනිස්සු මරණ 1 කෙනෙක් ශාරීරික හානි සිද්ධ වුණා 4 දෙනෙකුට දේපල විනාශ වුණා 55ක් 2013 දී අලි මරණ දෙන්නෙක් දේපල විනාශ වුණා 115 දෙනෙක්ගේ 2014 අලි මරණ 6 දෙනෙක් මිනිස්සු මරණ 1 කෙනෙක් ශාරීරික දුබලතාවය තුන 3 දෙනෙක් දේපල හානි සිද්ධ වුණා 116කට 2015 මිනිස්සු මරණ 3 දෙනෙක් අලි මරණ 3 දෙනෙක් ශාරීරික හානි සිද්ධ වුණා 5 දෙනෙක්ගේ දේපල හානි සිද්ධ වුණා 92ක් කල්පනා කරලා බලන්න වන්දි ගෙවීමට විතරක් ගරු කතානායකතුමනි ඒ වසර ලක්ෂ 200කට වඩා ගියා මේ වනාන්තර එලි කරලා අලින්ගේ කැලෑවලට ජනතාව ආක්‍රමණය කරලා මේ කරලත විනාශයේ ප්‍රතිඵල මිනිස්සු මැරෙනවා අලි මැරෙනවා ගෙවල් විනාශ කරනවා මේ කම්පැනියගේ ගෙවල් මෙහෙ නැහැ මේක වරදාන ලබන අය ගෙවල් මේක නැහැ කම්පැනි සල්ලි විසි කරපුවාම සල්ලි ගන්න අයගේ දේපල මෙහෙ නැහැ මේ තියෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත මේ නැතුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත නැතුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දේපල මැරුණේ අපේ රටේ අලි සම්පත තමුන්නාසලා එවැනි විනාශකාරී ව්‍යාපෘතියක් තමයි මේ කැඳවලා තිබෙන්නේ ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මා ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරනවා උක් වගාව ආර්ථික වශයෙන්
ආර්ථික වශයෙන් ශක්තිමත් ව්‍යාපෘතියක්ද මා පෙන්නුම් කරන ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි සරත් කොටගම මහත්මයා ඉතාමත් වැදගත් සමීක්ෂණයක් කරා ඉදිරිපත් කළ වාර්තාවක් ලෝකේ වැඩිම උක් වගාව තියෙන බ්‍රසීලය ගත්තොත් ලෝකේ වැඩිම උක් වලට ඇති රට බ්‍රසීලයේ අඩුම ජීවන තත්ත්වයක් හා උක් වගා කරන දිස්ත්‍රික් අතර සම්බන්ධයක් තිබෙනවා බ්‍රසීලයේ ජනතාවගේ අඩුම ජීවන තත්ත්වයක් උසුලන්නේ උක් වගා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ ඍජු සම්බන්ධයක් ඇත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP එක යොදාගෙන මානව සංවර්ධන දර්ශකයන් අනුව පරන්බුකෝ කියන දිස්ත්‍රික්කයේ එම අගේ 0.4.3.8යි සීනි ඇති අලගවුස් කියන කොටසේ එය 0.3.5.8යි සාමාන්‍යයෙන් ගත්තොත් 0.5ට වඩා අඩුයි කියන්නේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රදේශ. ඒ නිසා මේ බ්‍රසීලයේ මේ කලාප දෙක බැලුවොත් ගරු සභාපතිතුමනි මේ වෙනම රටවල් සැලකුවොත් මෙම ප්‍රදේශ වෙනම රටවල්සේ සලකන්නේ නම් ලෝකයේ දුප්පත්ම රටවල් 20 අතරට පනම්බුකෝ කියන ජනපදය ඇතුළත් වෙනවා. ඇයි ප්‍රධාන වගාව උක් වගාව. ඒ වගේම තමයි එක වෙනම රටක් හැටියට සැලකුවොත් ලෝකයේ දුප්පත්ම රටවල් 10 අතරට අලගවුස් කියන රට කලාපේ පත් වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි ජනතාවගේ ජීවන තත්ත්වය කිසිසේත්ම උසස් කිරීමට භාජනය කරලා නැහැ මෙම උක් වගාව. කොහෙටවත් භාජනය කරේ. මා පෙන්නුම් කරන්නම් ගරු සභාපතිතුමනි මා පෙන්නුම් කරන්නම් ඔබතුමාට විශේෂයෙන්ම මෙම උක් වගාවේ ආදායම කොහොමද එන්න පුළුවන්කම තිබෙන්නේ. එදා කිව්වා මෙම සමාගම ආයෝජනය කරනවා මිලියන 175ක් කියලා අද ඩොලර් මිලියන 152ක් කියලා කියනවා. හැබැයි මේ ආයෝජනය අනුව ගරු සභාපතිතුමනි අපි දන්නා ඕනෑම සාමාන්‍ය උපපර්යේෂණ ආයතන කියනවා මෙම ප්‍රදේශයෙන් හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික් ටන් 65ක් ගන්න පුළුවන් කියලා. හෙක්ටයාර දෙකටම අස්වැන්න එන්නේ මෙට්‍රික් ටන් 130යි. මෙට්‍රික් ටන් එකක් රුපියල් 5000 ගාන වික්කොත් අද තියෙන වටිනාකම අනුව ආසන්න වශයෙන් ගත්තොත් එක 5000න් වැඩි කරලා හෙක්ටයාර එකක් වගා කිරීම සඳහා මිනිස්සු 3.5ක් අවශ්‍යයි කියලා කියනවා. එහෙනම් හෙක්ටයාර දෙකක් වගා කිරීම වෙනුවෙන් මිනිස්සු 7 දෙනෙක් අවශ්‍යයි. එහෙනම් හෙක්ටයාර දෙකක් වගා වෙනුවෙන් මිනිස් 7 දෙනෙක් අවශ්‍යතාවය තිබෙනවා. එතකොට ගරු සභාපතිතුමනි මෙට්‍රික් ටන් 65 130න් වැඩි මෙට්‍රික් ටන් 130 5000න් වැඩි කරලා 7න් බෙදපුවාම 92857යි. ඒ කියන්නේ එක් කෙනෙකුගේ වාර්ෂික ආදායම 92857යි. දෛනික ආදායම ගත්තොත් රුපියල් 254යි. මේ සියල්ල වික්කත් සියල්ලම ආදායම වල සැලකුවත් ගරු සභාපතිතුමා හම් වෙන්නේ රුපියල් 254යි. අද ගිහිලා බලන්න තමුන්නාසලා පැල්වත්තේ වික්කට පස්සේ මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි පඩිනඩි ලේඛනය. දැන් තමුන්නාසලා කරන උක්වලින් ජීවන තත්ත්ව උසස් වුණා කියලා. මා මේ පෙන්눔 කරන්න ගරු සභාපතිතුමනි පැලවත්තේ යම් මෛත්‍රීනන්ද කියන මහත්මයාගේ වැටු උක්වික්කට වස්සේ ලැබිච්ච වාර්තාව. ඒ වාර්තාව අනුව ඔහු උක්ටන් 3.4ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ඒ උක්ටන් වල වටිනාකම රුපියල් 1,34,892යි. ඔහුට මාසෙට 1 ලක්ෂ ඒ කියන්නේ ඔහුගේ වගාවෙන් ඔහුගේ ආදායම 1,34,802යි. 1,38,402ම කම්පැනියට ගෙවුවට පස්සේ තව ණය 12,318ක් අඩුම තරමේ උක්තික අරගෙන වික්කට පස්සේ එම මහත්තයට පුළුවන්කම ලැබිලා නැහැ කම්පැනි ණය ගෙවන්නත්. කම්පැනි ණයකාරී මාගාව තිබෙන ඔහුගේ වාර්තාව. ඒ වාර්තාව අනුව ගරු සභාපතිතුමනි එක කන්නක් ඉවරලා ඊළඟ කන්න වෙනකොට ඒ කන්නට ගියපු වියදම කම්පැනියට ගෙවුවාම 12,316ක් මදි ණය ගෙවා ගන්න. ඊළඟ මා ගාව තියෙන අබේසිංහ මහත්මයාගේ උක්වික්කට පස්සේ තියෙන ආදායම් වාර්තාව. ඔහු උක් විකුණලා තිබෙනවා. අද වෙනකොට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඔහු රුපියල් 1,257ක ණයකරුවෙක් තිබෙනවා අවසන් වෙනකොට. ඊළඟ මා ගාව තිබෙනවා ගරු සභාපතිතුමනි තවත් ගොවි මහත්මයාගේ වාර්තාවක්. ඒ වාර්තාව අනුව ඔහු උක් ටික වික්කට පස්සෙත් ඔහු 31,400ක ණයකරුවෙක්. ඊළඟ තියෙනවා ගරු සභාපතිතුමනි මා ගාව ශාන්තිලතා මහත්මියගේ උක් වික්කට පස්සේ ආදායම. උක් වික්කට පස්සේ ඇය කන්න කීපයක්ම එන අය වෙලා තියෙනවා. අද වෙනකොට කම්පැනියට 2,93,921ක ණයකරුවෙක්. ඇය කන්න 7-8ක් තව උක් වගා කරලා වික්කත් කම්පැනි ණය ගෙවා ගන්න බෑ. ඒ නිසා කොහෙද ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුනේ? මා ගාව තිබෙනවා ඊළඟ අබේසිංහ මහත්මයාගේ වාර්තාව. ඔහු නම් පොඩි උක්තෝගයක් තමයි විකුණලා තියෙන රුපියල් 8,000යි. හැබැයි 8,000ම ගෙවලා තියෙනවා කම්පැනියට ඒත් ණය ගෙවන්න තියෙන 1,45,000ක්. ඊළඟ මේ ස්වාධීන වැඩ කරමින් හිටපු ගොවි ජනතාව
අද කොම්පැනි කාර්යයේ ණයකාරය බවට පත් වෙලා තිබෙනවා. මා ගාව තිබෙනවා ගරු කතානායකතුමනි මෙත්තානන්ද මහත්මයාගේ උක්වික්කට පස්සේ ඔහු මෙට්‍රික් ટොන් විශාල ප්‍රමාණයක් 88.2ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ඔහුට 4,14,251ක් ලැබිලා තිබෙනවා. ඔහු 4,14,251ක් ඔහුගේ ආදායම. හැබැයි මුළු ආදායම කම්පැනිය ගෙවුවට පස්සේ ඔහු අදත් ණයයි 1,34,000 සමා වෙන්න. ඔහු අදත් ණයයි 2,17,510ක්. උක් ටික ගන්නවා කම්පැනියට දෙනවා. අඩුම තරමේ කම්පැනියේ පොහොර වලට දීපු, බීජ වලට දීපු, හාණ්ඩ දීපු සල්ලි ටිකවත් ගෙවා ගන්න විදියක් නැති වෙලා තිබෙනවා. ඊළඟ මාගාව තිබෙනවා කරු සභාපතිතුමනි සිරියාවතී කියන මහත්මියගේ වාර්තාව. එතුමිය නිෂ්පාදනය කරලා තියෙන උක් මෙට්‍රික් ටන් 23.29ක් පිලිස්සුනේවා 13.1ක් ඔක්කොම අය නිෂ්පාදනය කරලා තියෙනවා 1,54,000ක උක්. හැබැයි ඇයට මොකද වෙලා තියෙන්නේ? ඇය අදත් 1,34,615ක ණයකාරියක්. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? බ්‍රසීලෙත් උක් වගාකර ප්‍රදේශවල තමයි අඩුම ජීවන තත්ත්වය තිබෙන්නේ. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අදත් පැලවත් ආශ්‍රිත ගොවි ජනතාව ගිහිල්ලා බලන්න. ඔවුන්ගේ ජීවිත වලට වෙලා සිද්ධ වෙලා තිබෙන්නේ මොකද්ද? ඔවුන් අද සමාගමේ ණයකරුවෝ බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමාගමේ ණයකරුවෝ බවට පත් වෙන එක ඇර වෙන කිසිවක් මේකෙන් සිද්ධ වෙලා නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද කරු සභාපතිතුමනි? මේ ඉඩම් අක්කර දහස් ගණන් කම්පැනි වලට දෙනවා තමුන්වන්සලා. මෙතන මීට කලින් අපිට මතකයි 2015 මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව ඩෝල් ලංකා සමාගමට පරිහරණය සඳහා දෙමෝදරන් හෙක්ටයාර් 200ක් දුන්නා. ඩෝල් ලංකා සමාගමට පරිහරණය සඳහා කුඩායම් හෙක්ටයාර් 400ක් දුන්නා. අක්කර 1000යි, අතන අක්කර 500යි, අක්කර 1500ක් දුන්නා මොණරාගල දිස්ත්‍රික්කේ. හැබැයි මොණරාගල දිස්ත්‍රික්කේ ජනතාවගේ තත්ත්වය මොකද්ද? මේ තියෙන නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කරපු සමීක්ෂණයක්. මොණරාගල පවුල් 2644කට ගෙයක් හදාගන්න තැනක් නැහැ. පොල්ලතු, ඉලුක්, ඉටරෙදි, පැල්පත් 947ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මොණරාගල කාර්යාලය හෙළි කරයි. මොණරාගල දිස්ත්‍රික්කේ ජීවත් වෙන මිනිස්සුන්ට පවුල් 2644කට ගෙයක් හදාගන්න ඉඩම් නැහැ. හැබැයි තමුන්නාසල මොකද කරන්නේ? ගොවි ජනතාවට ඉඩම් දෙනවයි කියලා ඒ ඉඩම් වල කොම්පැනි වලට කඩ ගහලා කොම්පැනි වල වාල් ශ්‍රමිකයන් කම්කරුවන් බවට තමුන්නාසල ගොවි ජනතාව පත් කරලා තිබෙනවා. හැබැයි මිනිස්සු ඉන්නවා මොණරාගල ජීවත් වෙන්න ගෙයක් නැති මිනිස්සු ඉන්නවා 2644කට මොණරාගල දිස්ත්‍රික්කේ ගෙයක් හදාගන්න ඉඩමක් නැහැ. හැබැයි තමුන්නාසල ඉඩම් අක්කර දහස් ගණනක් කම්පැනි වලට දෙනවා. කම්පැනි වලට දෙනවා විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි. මා ඉතා වගකීමෙන් කියන්නේ ඌව පළාත විතරක් මේ සමාගම් වලට දීපු ඉඩම් වලින් බදු ලැබිලා නැහැ දැන් අවුරුදු 7-8ක්. සතයක් බදු ලැබිලා නැහැ. හැබැයි බදු ලැබිලා තියෙන ඉහළ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට කම්පැනි ඉඩම ගන්නවා දේශපාලකයට බද්ද ගෙවනවා. කම්පැනි ඉඩම ගන්නවා ඉහළ නිලධාරියට බද්ද ගෙවනවා. හැබැයි ජනතාවගේ සම්පත් කොම්පැනි වලට පවර්ලා ජනතාවට වෙච්ච සෙතක් නැහැ කියලා මතක තබා ගන්න. මේවා අපේ රටේ උපන් නූපන් පරම්පරාවට අයිති ඉඩම් කරු සභාපතිතුමනි. ඒ නිසා කිසිසේත්ම මෙම ඉඩම් සම්පත විවිධ සමාගම් වල මම දැනගන්න කැමති මේ සමාගම් මොකද්ද කියලා. දැන් මේ සමාගම සිංගප්පූරු සමාගමක් කියනවා. ගරු සභාපතිතුමනි මම ගත්ත විස්තරයක් සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු විස්තරات ඊට අමතර මොකවත් නැහැ. කියන මේ සමාගම කොහෙන්ද? මේකේ කොටස් සමුන්නාසලා කියනවා සිංගප්පූරු සමාගමට 89ක් අයිති. මේ හැමදාමත් මේ විනාශකාර ව්‍යාපෘතිය පිටිපස්ස හිටපු ලාංකේය සමාගම. මේ සමාගමට 10%ක් අයිති. මහවැලි අධිකාරියට 1%ක් අයිති කියලා එක තැනක කියනවා. තව තැනක කියනවා 8%ක් අයිති කම්පැනියකට 10%ක් අයිති මේ ලංකාවේ සමාගමට 1%ක් අයිති ගොවි ජනතාවට 1%ක් අයිති මහවැලි අධිකාරියට කියනවා. මහවැලි අධිකාරිය කොම්පැනි වල කොටස් ගන්න එක නෙවෙයි තිබෙන්නේ. මහවැලි අධිකාරියට මෙම පළාත්වල ඉඩම් සම්පත ජනතාවට කළමනාකරණය කරලා ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීම වෙනුවෙන් ඉඩකඩ ලබා දීම තමයි මහවැලි අධිකාරිය කාර්යභාරය විය යුතු වන්නේ. හැබැයි ඒ වෙනුවට සිද්ධ වෙලා තිබෙන දේ තමයි ගරු සභාපතිතුමනි මේ ඉඩම් සම්පත අපේ රටේ පරිහරණය කරලා අපේ රටේ ජනතාවගේ ජීවිතය ඉස්සරහට ගෙනන්න පුළුවන් වැදගත්ම සම්පත තමුන්නාන්සලා පවරමින් තිබෙනවා. ගරු සභාපතිතුමනි අපේ රට කියලා කියන්නේ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙන රටක් නෙවෙයි. අපිට මහා දැවැන්ත ආර්ථික සම්පත් නැහැ. අපේ රටේ වැදගත්ම සම්පත තමයි ඉඩම් සම්පත. මේ ඉඩම් සම්පත ඉතා හොඳින් කළමනාකරණය කරේ නැත්නම් මේ ඉඩම් සම්පත ඉතා හොඳින් අපි උපයෝග කරගත්තේ නැත්නම් මේ රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුන්ගේ අනිකුත් පරිහරණ අවශ්‍යතාවයන් වෙනුවෙන් වන සංරක්ෂණ වෙනුවෙන් වනජීවීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ජලපෝෂක ප්‍රදේශක වෙනුවෙන් සවගාවන් වෙනුවෙන් ඉතා හොඳින් මේ ඉඩම් සම්පත කළමනාකරණය කළ යුතු තිබෙනවා. අපි වන සම්පත ආරක්ෂා කරගෙන වෙන ඉඩම් කළමනාකරණය කරන්න ඕන. අපි
වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉඩම් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉඩම් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි මිනිස්සුන්ගේ නිවාස සහ අනිකුත් අවශ්‍යතාව වෙනුවෙන් ඉඩම් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි නගර පාරවල් මන්මාමත් වෙනුවෙන් මේ ඉඩම් සම්පත කළමනාකරණය කරගන්න ඕන. අපේ රටේ තියෙන වර්ග කිලෝමීටර් 65610යි. ලෝකේ රටවල් අතර විශාල ජනගහනත්වයක් තිබෙන රටක්. අපේ රටේ වර්ග කිලෝමීටර් 343ක් ජීවත් වෙනවා. එය ඇමරිකාවටත් වඩා වැඩි. එංගලන්ත කැනඩාවේ ගත්තොත් ගරු සභාපතිතුමන් වර්ග කිලෝමීටර් 11 දෙනා ජීවත් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ 3 දෙනා ජීවත් වෙන්නේ. අපේ රටේ ජීවත් වෙන 343ක් විශාල ජනගහනත්වයක් තිබෙන රටක්. එනිසා අපේ රටේ ඉඩම් සම්පත අතිශය වැදගත්. මේ වැදගත් ඉඩම් සම්පත කළමනාකරණයේදී මේට වඩා තමුන්නාසලා වැදගත් විදියට මේ ඉඩම් සම්පත කළමනාකරණය කිරීම කරේ අවධානය යොමු කළ යුතු නැද්ද? මම අහන්නේ එකයි තමුන්නාසලාගෙන් මේ ඉඩම් සම්පත මේ විදිහට අක්කර දහස් ගණන් කම්පැනි වලට ලබා දීලා වෙච්ච සෙත මොකක්ද? තමුන්නාසලාට කියන පුරන පළවත ජනතාවගේ ජීවිතය උසස් වුණා කියලා. සෙවණගලින් සෙවණගල ජනතාවගේ ජීවිත උසස් වුණා කියලා. එම උසස් වුණේ නෑ මතක තබා ගන්න. අදත් ඒ ජනතාව කම්පැනි වල නායකරුවන් බවට පත් වෙලා තිබෙනවා. ඩෝල් සමාගම කෙසෙල් වගා කරා. කෙසෙල් වගා කර වැඩ කරපු කම්කරුවගේ ජීවිත උසස් වුණාද? නෑ. අපේ රටේ ඉඩම් අක්කර දහස් ගණනක් කේල් වගා කරන්න ඩෝල් සමාගමට දුන්නා කියලා ඒ ජනතාවගේ ඒ ජනතාවගේ ජීවිත උසස් වුණේ නැහැ. ජීවිත උසස් වුණේ කොම්පැනිකාරයන් සහ කොම්පැනිකාරයන්ගේ පගාවට, කොම්පැනිකාරයන්ගේ කොමිස් මුදලට, කොම්පැනිකාරයන්ගේ ධනයට යටත් වෙච්ච දේශපාලකයෝ කොම්පැනිකාරයන්ගේ ධනයට යටත් වෙච්ච ඉහළ නිලධාරි විතරයි සංවර්ධන වී තිබෙන්නේ. මේත් ඒක තමයි. ගරු සභාපතිතුමා අපේ රටේ ඉඩම් අඩු රටක්, වැඩි ජනගහනත්වයක් තියෙන රටක්. එවැනි රටක අපි අහන්නේ මෙවැනි දෙවන්ත ඉඩම් යට කිරීමේ ව්‍යාපෘතියක් කම්පැනියක් කරා අපි ලබා දිය යුතුද? ඒක තමුන්නාසලා අනුමත කරනවද? මා දැක්ක මහින්ද අමරවීර මන්ත්‍රීතුමා හම්බන්තොට ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේදී එතන අක්කර 15000 පිළිබඳ ප්‍රශ්නයේදී ඒ ගොවි ජනතාවගේ පැවැත්ම පිළිබඳවත් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සහ ඔවුන්ගේ ජීවන තත්ත්ව නගා සිටීම සඳහා මේ ඉඩම් වල අවශ්‍යතාවය පිළිබඳවත් තමුන්නාසේ කතා කරා. හැබැයි මෙතන අක්කර 65000 කම්පැනි එක තාම 65000ක් නෙවෙයි කියලා. හැබැයි 80000ක් හදන්න 65000ක් වුණ බව 2006 තමුන්නාසේලමයි කිව්වේ. 2009 මෙට්‍රික් ටන් 80000ක් හදන්න හෙක්ටාර අක්කර 65000ක් වුණ කියලා තමුන්නාසේලමයි කිව්වේ. 2013 මෙට්‍රික් ටන් 80000ක් හදන්න අක්කර 65000ක් වුණ බව තමුන්නාසේලමයි කිව්වේ. අද තමුන්නාසේලා කියනවා 50000ක් ඇති කියලා. 50000ක් නොත් මේ රටේ ඉපදුණු මිනිස්සුන්ගේ විශේෂම ඌව වෙලස්ස කියලා කියන ගරු සභාපතිතුමනි. අපේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරපු මිතුන් මිත්තන්ගෙන් පැවතගෙන මහා සංස්කෘතියක් ඉතිහාසයක් ප්‍රෞಢත්වයක් තියෙන ජනතාව. ඒ ජනතාව සිංගප්පූරු කොම්පැනි එක වහල්කම් කරන බවට පත් කරන තමුන්නාසේලා ඉඩ දිය යුතුද? මා කියන්නේ නැවත ආයෝජනයක් පිළිබඳව තමුන්නාසේලා කල්පනා කරලා බලන්න. ඇයි තමුන්නාසේලාට බැරි? මේ සීනි වගාව වෙනුවෙන්ම මේක ඔබතුමා එදා විවාදයේදී ලක්ෂ්මන් සේනාරත් අමාත්‍යතුමා එදා විවාදයේදී ඇහුවා මේ උක් වගාව වෙනුවෙන්ම කන්තලේ ඉඩම් වෙන් කරලා තිබෙනවා. කන්තලේ වාරි මාර්ග තිබෙනවා. කන්තලේ තියෙනවා මහා ජලාශයක්. එහෙම නැත්නම් ඒ යන මහවැලිගඟේ අතුගංගාවක් කළුගඟ කියලා. ඒ කළුගඟෙන් වතුර ගේන්න පුළුවන් අවශ්‍ය නම් කන්තලේට. නිසා වතුර ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඉඩම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ෆැක්ටරියක් තියෙනවා. එතන තමුන්නාසලා දැන් දශක ගණනාවක් තිස්සේ සලව රජයෙන් දීලා තියෙනවා ආයෝජකයෙකුට ආයෝජනය කරන්න මං හිතන්නේ දැන් මාස ගානකට ඉස්සෙල්ලා. මම අහන්නේ මෙච්චරයි. මම අහන්නේ ඔබතුමා කියන එක හරි. දැන් දීලා තියෙනවා කියලා අපි උපකල්පනය කරමුකෝ. හැබැයි තමුන්නාසලා මේ සම්පත මේ උනන්දුව තමුන්නාසලා දැක්වේ නැහැනේ. දැන් දශක කීයක්ද? අවුරුදු 20කට වඩා වැඩි කාලයක් මේ ඉඩම් සම්පත කැලෑගිට ගිහිලා තිබෙනවා. ෆැක්ටරිය මැෂින් දිරුවා. තමුන්නාසලා ව්‍යාපෘතියක් හැදුවේ නැහැ. මේක ගොඩ ගන්න ඕන. මේ කර්මාන්තශාලා විදිහට ගේන්න ඕන. ඔව්. හරි. ඔව්. අපි කර්මාන්තයේ බාර අරගෙන ඉද්දි කන්තලේට ව්‍යාපෘති ගණනාවක් හැදුවා නැත්තේ නෑ. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒක ඇත්ත තත්ත්වය ඒකයි. ඒක විතර කියන්න ඕනේ නෑ බැරි වුණේ. නෑ මම කියන්නේ කරපන්. බැරි වුණේ වෙන මොකුත් නෙවෙයි. එන ඒ කම්පැනි වලට කම්පැනිෙන් අහනවා කීයක් දෙනවද කියලා. කරු මන්ත්‍රීතුමා. ඒක මේ රටේ ජනතාව වගේ කියන්න ඕන. කරු මන්ත්‍රීතුමා. මම ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා. හරි වැදගත් ලෙස කිව්වොත් ඔබතුමා දන්නවා කන්තලේ සීනි ෆැක්ටරිය ආරම්භ කිරීම සඳහා චීන සමාගමක් ආවා. චීන සමාගමේ ඉස්සරළම ඇහුවේ දෙන රස්ස ගන්න නෙවෙයි. වගා හදන ෆැක්ටරිය නෙවෙයි. ෆැක්ටරියට සල්ලි නෙවෙයි. ඇමතිවරයාට කීයද කියලා. ඒක තමයි සිද්ධ වුණේ. ඊටත් වඩා උඩට. ඊට වඩා උඩට මම දන්නවා. හරිද? මම ඇමතිවරයා කිව්වේ නිකන් ටිකක් බේරෙන්න. ඉතින් එයාට කීයද කියලා අහනවා. ඉතින් මේ රටේ කර්මාන්ත පද්ධතියේ ඉඩම් සම්පතට සිද්ධ වුණේ ඕක තමයි. Tamanට ලැබෙන කුට්ටිය මත තමයි සංවර්ධනය තීරණය වුණේ. මම කියන්නේ මේ ව්‍යාපෘතියත් ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මේ ව්‍යාපෘතියත් පැරණි උදාහරණ දෙස බැලූ කලම මේ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක මේ යටි අරමුණු තිබෙන්නේ Tamanට ලැබෙන කොමිස් කුට්ටිය මත. ඒ නිසා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මේ පළාත් තුළ අපි කියන්නේ තව තමුන්නාස දන්නවා විශාල දෙහි වගාවක් තියෙන පළාතක්. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? දෙහි කුණු වෙලා විසිකනවා. හැබැයි තමුන්නාසලා දෙහි කල් තබා ගැනීමේ ඒ සඳහා එම්බුල් කරලා පවත්වා ගැනීම ෆැක්ටරියක් ගැන යෝජනා කරන්නේ නැහැ. ඒ ජනතාවගේ ජීවිතයට මුසස් ගේන්න පුළුවන්. බිබිලේ තිබුණා දෙවන්තම ඉතාමත් රසවත් සහ වටිනාම
අපිට දොඩම් සම්පත තිබුණා. විනාශ වෙලා තිබෙනවා. අදත් කුසකර්ම දෙපාර්තමේන්තුව අනුමත කළ තිබෙනවා මොකද්ද? මේ පළාත් වල දොඩම් වලට ඉඩ තිබෙනවා. ඒ වගේම රඹුටන්. ගරු සභාපතිතුමනි රඹුටන් කියලා කියන්නේ මේ ගම්පහ මේ පළාත් වල හැදෙන වාරයට වඩා වෙන වාරයකට තමයි මොණරාගල රඹුටන් හැදෙන්නේ. රඹුටන් වගාව පිළිබඳ ව්‍යාපෘතියක් ගෙනිච්චා. අද ඒ ව්‍යාපෘතිය කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් රඹුටන් වගාවේ ව්‍යාපෘතිය තියෙන ධර්මදාස බණ්ඩා හිටපු අමාත්‍යතුමාගේ හේනේ වත්තේ විතරයි. ඒ පැල බැදුවේ නෑ ගොවි ජනතාවට. අදත් ගත්තොත් ධර්මදාස බණ්ඩා හිටපු අමාත්‍යතුමාට ගෙදරට තියෙනවා රඹුටන් වත්තක්. හැබැයි ඒ රඹුටන් ඒ පළාතේ හදන්න පුළුවන්. ඒ වගේම රබර් කියන්නේ පතුරන්න පුළුවන් වගාවක් ඒ පළාතේ. ඒ වගේම මේ පළාතේ ගරු සභාපතිතුමනි කුෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කළද භෝග වගාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ විශාල ප්‍රමාණය පිළිබඳව තමුන්නාසල ව්‍යාපෘතියක් අරගෙන ඉන්නේ. ඒ ජනතාවගේ රඹුටන් වගාව වැඩි කරන්න. එහෙම නැත්නම් අඩුම තරමේ රබර් වගාවක්. එහෙම නැත්නම් තමුන්නාසලට පුළුවන් දෙතෙන්ද කියන දොඩම් වගාව ප්‍රචලිත කරන්න. දෙහිකල් තබා ගැනීම ව්‍යාපෘතියක්. අන්නාශු වගාවක්. මෙවැනි පාරිසරික හිතකර රටට හානි නොවන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයට උසස් වෙන ව්‍යාපෘති ගණනාවක් මෙම පළාත් වල ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. හැකියාව තිබෙනවා. හැබැයි කිසිවක් තමුන්නාසලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි තමුන්නාසලා මේකට අතුල් කරලා තියෙනවා මොකද්ද? තමුන්නාසලා මේකට අතුලත් කරලා තියෙනවා මේ උක් විතරක් නෙවෙයි මේකෙන් ගිනි සීරියක් වවනවලු. බොරු හොඳයි. ගිනි සීරිය හදලා මයියංගනේ ලයිට් හදන කර්මාන්තශාලා දුවනවද? ඔව්. කල්පනා කරලා බලන්න. ඩිඩිසිරිය හදලා ලයිට් දුන කර්මාන්තශාලා තුනක් තියෙනවා. ඔව් තුනක් තියෙනවා. දෙකක් වැහුවා මතක තබා ගන්න. නෑ ඒ මයියංගනේ නෙමෙයි. හරි. එකක් වැහුවා මෙහි. ඒවා හැට වැහුවා. හරිද? මම මේ කියන කරු සභාපතිතුමනි මේ දැන් තමුණා පොඩකින්. ඒ කියන්නේ පහක් පටන් ගත්තා දෙකක් වහලා තියෙනවා. නෑ මයියංගනේ නෙවෙයි රටේම. ඔව්. පටන් ගන්නවා දෙකක් කරනවා දැන් හොඳට බතලා එකක් කරනවා එකක් වහලා මම කියන වහලා තියෙනවා මම ඒක පැටලෙන්නේ නැහැ හැබැයි තමුන්නාන්සල පොඩකින් තමුන්නාන්සල යෝජනා කරන්නේ ගොවි ජනතාවට හෙක්ටයාර් දෙකක් දෙන්න ඇග්‍රීමන්ට් එකක් ගහනවා උක් විතරයි කියලා. දැන් ගිනි සීරියා වලට වෙන මිඩන් දෙනවද? කොහෙද මේක එහෙම සඳහනක් තියෙන්නේ? කැබිනට් පත්‍රිකාවේ තියෙන ගොවි ජනතාවට හෙක්ටයාර් දෙක බැගින් දෙනවා. හැබැයි ගිවිසුමක් අත්සන් කරන උක් විතරයි වගා කරන්න ඕන කියලා. තමුන්නාන්සල පත්තරවල දානවා දැන් මේක ගිනි සීරියක් හදනවා ලයිට් හදන්න මේක කිරිගවෙත් පාලනය කරන්න දෙනවා මේක තෘණ භූමිත් හදනවා හැබැයි කිසිවක් කැබිනට් පත්‍රිකාවේ නැහැ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙන්නේ හෙක්ටයාර් දෙකක් දෙනවා ගොවි ජනතාවට හැබැයි වගා කරන්න පුළුවන් උක් විතරයි කියලා මට කියන ගිනි සීරියා වලට ඉඩම් දෙලා තියෙනවද වෙන් කරලා තියෙනවද කිරිගව පාලනයට ඉඩම් වෙන් කරලා තියෙනවද කොතනද ඉඩම් දෙන්නේ ඒතර ගිනි සීරියා වලට ඉඩම් දෙන්නේ ගිනි සීරියා විතරක් හදන්න ඕන කියලා ගිවිසුමක් ගහලාද කිරිගව පාලනයට ඉඩම් දෙන්නේ ගවය විතරක් ඇති කරන්න ඕන කියලා ගිවිසුමක් ගහලාද එහෙම ඒවා නැහැ ඒවා නිකන් ජනතාව දැනුවත් කිරීම සඳහා හදලා තියෙන විතරක් නෙවෙයි. දැන් සභාපතිතුමනි දැන් අන්න ඊළඟ ලබන මාසේ 3 වෙනිදා නැවත කැඳවලා තියෙන මහියංගනේ ලොකු රැස්වීමක් මේ මෙහෙම බාර දෙන්න ඕන. කවුද අපි ඉස්සලා වනජීවි මුතුමා දැන් වරිමාර්ග මුතුමාට අපි සොයිසෑ මුතුමාට බාර දෙන්න ඕන කියලා. මොකද එතුමාට පුළුවන් වෙලු මේක තල්ලු කරන්න ජනතාවත් එක්ක. අපි සහතිකයක් දෙනවා. මේ විනාශකාරී ව්‍යාපෘති මේ ආකාරම ව්‍යාපෘති මේ රටට ගෙනල්ලා කරු මන්ත්‍රීතුමා රටේ ආර්ථිකයටත් වෙලාව ඉවරයි. මම අවසන් කරනවා. ජනතාවගේ ජීවන තත්ත්වයට කරන හානිය මේ ඌව පළාතේ මෙම ව්‍යාපෘතියට කරන්න ඉඩ නොදෙන බව සහතික කරමින් මේ ව්‍යාපෘතිය වෙනුවට ඒ ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීම වෙනුවෙන් කුෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කරලා තිබෙන අනුමත කොට තිබෙන පරිසර පද්ධතිය ආරක්ෂා වෙන ජෛව විවිධත්වය ආරක්ෂා කරන ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වෙන වනගහනය ආරක්ෂා වෙන අලිසා මිනිස් ගැටුම් අවම වෙන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙන ව්‍යාපෘතියක් තමුන්නාන්සලා යෝජනා කරන්න එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපේ පැත්තෙන් සහාය දෙන්න සූදානම්. හැබැයි මෙවැනි ව්‍යාපෘතියකට අපි සහාය දෙනවා වෙනුවට මේක නතර කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ස්ථිර කරන්න කරු නිහාල් කලපති. සභාපතිතුමනි ඌව වෙල්ලස්ස ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙනලද මේ විශිෂ්ට යෝජනාවම ඉතා කැමැත්තෙන් ස්ථිර කරනවා. Honorable Mahinda Amaraveera.